සුබ දවසක් දුවේ පුතේ. අද දවසෙත් අපි අද දරන එඩියුකේෂන් නාලිකාව යටතේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉංග්‍රීසි විෂයට අදාළව යම්කිසි උදව්වක් කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්නේ. ඒතර අද දවසේ මම ඔයගලන්ට තෝරගත්ත පාඩම මේක O level English paper එකේ දෙවනියට I repeat it second highest mark ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ දෙවනියට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඔයාලා හැමෝම දන්නවා මගේ පළවෙනි පාඩමේදී මම ඔයගලන්ට මාකින් ස්කීම් එක පේපර් ස්ට්‍රක්චර් එක එක්ස්ප්ලেইন කරපු නිසා දෙවනියට වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් කියලා කියන්නේ 14 වෙනි ප්‍රශ්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියන ටෙස්ට් 14 එක. මොකද්ද මේ ටෙස්ට් 14 කියලා කියන්නේ? ලකුණු 10ක්. වැඩිපුරම ලකුණු ගන්න පුළුවන් එක තමයි අපිට ලකුණු 15ක් හම්බ වෙනවා 16 වෙනි ප්‍රශ්නෙට. දෙවනියට වැඩිපුරම හම්බෙන්නේ ටෙස්ට් 14. ටෙස්ට් 14 කියලා කියන්නේ වැදගත්ම එකක්. මොකද මේ ටෙස්ට් 14 එකේ අපිට ඔප්ෂනල් ක්වෙස්චන්ස් ටිකක් තියෙනවා. නමුත් මේකෙදි මම අද ඔයගලන්ට කතා කරන්නේ describing bar graph. ඒ කියන්නේ මේ ටෙස්ට් 14 එකේ ඔයාලා දන්න විදිහට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් letter writing, අනිත් එක තමයි bar graph. එහෙම නැත්නම් pie chart, table ඒ වගේ වට විස්තර කරන එක. describe කරන එකයි writing එකයි කියලා කොටස් දෙකක් තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ. අපි letter writing වෙන දවසක කතා කරමු. එතකොට මම අද කතා කරන්නේ ඕගලන්ට මේ describing නැත්නම් bar graph describing කොටස. ඒකෙදිත් bar graph විතරක් අපි අද ඩිස්කස් කරමු. ඉස්සරහට මම ඕගලන්ට අනිත් දේවල් ටික. මොකද bar graph එක describe කරනවා කියලා කියන්නේ ඒක ගොඩක් ටෙක්නික්ස් තියෙනවා. අපි ඒ ටික අද හොඳට ඔලුවට අරගෙන ඉදිරියේදී අපි අනිත් ඒවා කතා කරමු. මේකෙන් ඕගලන්ට ලකුණු 10ක් හම්බ වෙනවා. එතන මගේ learning objective එක. The learning objective of today's lesson is to help you understand about this bar graph. At the end of this lesson, today's lesson, students will be able to describe bar graph. ඒතර ඔයාලා ඔක්කොම මගේ session එක ඉවරනාට පස්සේ bar graph එකක් හරියට ලියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක සහ ඒක හරියට කරන්න පුළුවන් නම් learning objective එක මගේ objective එක වගේම අද දරන education නාලිකාවේ අපි හැමෝගෙම objective එක meet වෙනවා. ඒ නිසා අපි මේක ගැන කතා කරමු. මේක ටිකක් දිග මාතෘකාවක් අද දවසේ. අපි පුළුවන් තරම් මේකේ වැදගත් දේවල් ටික ඩිස්කස් කරලා උදාහරණ කීපයක් පාස් පේපර්ස් වලින් කරලා මේ වැඩසටහන ඉවර කරගමු. අපිට සීමිත කාලයක් තියෙනවා. නමුත් උපරිම ප්‍රයෝජනයක් ගන්න බලමු. එතන මේ ටෙස්ට් 14 එක කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ දුවේ පුතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් letter writing, අනිත් එක bar graph, pie chart මෙන්න මේ වගේ කොටස්. එතන මේකෙන් ඔයාලට මම දෙන පළවෙනි advice එක or the suggestion I would like to give you is මෙතනදිත් පුළුවන් තරම් Tamanට පහසුම එක තෝරගන්න. ඒ කියන්නේ ඔයාලා letter එකක් ලිව්වත් bar graph එකක් ලිව්වත් ලකුණු 10යි හම්බෙන්නේ. මාකින් ස්කීම් එක common. ඒක නිසා මෙතනදී Tamanට පහසුම දේ. writing පිළිබඳව යම්කිසි ගැටලුවක් දැනට තියෙන ළමයෙක් ඉන්නවනම් මම ඔයගලන්ට personal recommendation එක තමයි bar graph පැත්තට යන්න. මොකද මේකෙදී ඔයගලන්ට කරන්න තියෙන දෙයක් බලාගෙන විස්තර කරන එක. ඒතර මම අද ඔයගලන්ට කියලා දෙන ටෙක්නික්ස් ටික ෆලෝ කරලා ඔයාලට තියෙන දෙයක් බලාගෙන විස්තර කරන්න පුළුවන්. හැබැයි letter writing කියලා කියන්නේ ඊට වඩා වෙනස්. එතන කිසිම දෙයක් නෑ ඔයාට හිතලා sentences construct කරන්න ඕනේ. ගෙදරින් අරන් යන්න පුළුවන් දෙයක් නෑ. හැබැයි මේ bar graph කොටසේදී ඔයාලට මම අද කියලා දෙන්නම් විභාගයට යන්න කලින් පුරුදු වෙලා ගිහිල්ලා මොන ප්‍රශ්නයාවත් ලියන්න පුළුවන් වාක්‍ය තියෙනවා. ඒක හරිම හොඳ දෙයක් නේ. ඒ ලකුණු 10න් ඔයාලට ලකුණු 2-3ක් දැම්ම අරන් යන්න පුළුවන්. මම ඒක කියන්නම් කොහොමද ගන්න කියන එක. අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ ටෙස්ට් 14 එකේ මේ describing කරන කොටසට එනවා ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා. අපේ 9 10 11 පොත්වලත් අපි සිලබස් එකෙත් කවර් කරන කොටසුත් එක්ක ප්‍රධාන වශයෙන් දැන් අද මම ඔයගලන්ට කතා කරන්නේ bar graph. ඒතර bar graph කියලා කියන්නේ ඕකට තමයි අපි කියන්නේ තීරු ප්‍රස්ථාර එහෙම නැත්නම් අපි කියනවා ස්තම්භ ප්‍රස්ථාර. ඒතර මෙන්න මේ වගේ තීරු වලින් යම්කිසි දෙයක් represent කරන එකක්. ඒතර මේ bar graph මෙන්න මේව ඔක්කොම ඇත්තටම illustration method එකක්. යම්කිසි තොරතුරු අපිට විස්තරාත්මකව ඔයාලට දන්නවනම් දැන් මේ දවස්වල මුළු ලෝකේ පුරා ව්‍යසනයක් විදිහට පැතිරගෙන යන කොරෝනා තත්ත්වයේ ඔයගලන්ට එදිනෙදා නිවුස් බැලුවොත් නිවුස් වලත් පෙන්වන්නේ මොකක්ද? අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට යම්කිසි ඉදිරිපත් කිරීමක් නේ කරන්නේ. ඒතර මේ ප්‍රශ්නේදී ඔයගලන්ගෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඒ විදිහට ඉදිරිපත් කරපු chart එකක bar graph එකක තියෙන දෙයක් අපි ලියන්න ඕනේ. අපි තියෙන දෙයක් බලාගෙන විස්තර කරන්න ඕනේ. describe කරන්න ඕනේ. illustrate කරන්න ඕනේ. එතකොට මෙන්න මේ එක කොටසක් තමයි අපිට පොදුවේ එන එකක් bar graph එකක්. එතකොට bar graph එක කොටස් කිහිපයක් තියෙනවා. අපි ඒක කතා කරමු in detail. දෙවෙනියට අපිට එන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ pie chart එකක්. pie chart එකක් කියලා කියන්නේ
මේ වෘත්ත ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. ඒතර යම්කිසි දෙයක් සම්බන්ධව කරපු ඇනලිසිස් එකක data percentage එකක් විදිහට 100කට අරගෙන ඒ 100න් කොච්චරක් ඉන්නවද? ඒතර මෙන්න මේ වගේ එකක් අපිට එන්න පුළුවන් pie chart එකක්. අපි pie chart එකක් ඉදිරි දවස්වලදී කරමු pie chart එකක් සහ table එකක්. table එකක් කියලා කියන්නේ යම්කිසි දත්ත සංඛ්‍යාවක් වගුගත කරලා ඒ වගුවේ තියෙන දේවල් බලාගෙන අපි ලියන එක. ඊළඟට පස්සේ අපිට තියෙන මේ line රේඛා ප්‍රස්ථාර කියලා කියන දැන් ඔයාලට ගත්තොත් මේ line ප්‍රස්ථාර වලින් තමයි ගොඩක් වෙලාට progression එකක් පෙන්වන්නේ. දැන් covid වෙන්න පුළුවන්, රටේ economic වෙන්න පුළුවන්, යම්කිසි දෙයක growth එකක් වෙන්න පුළුවන්, ස්කූල් එකේ performance වෙන්න පුළුවන්. පසුගිය අවුරුදු 5ක O level විභාගයේ ඉංග්‍රීසි වලට ලබාගත්ත ඒ සාමාර්ථ B සාමාර්ථ සම්බන්ධව කරපු ඇනලිසිස් එකක් කියලා හිතන්නකො. ඒතර අපිට ඒක ගන්න පුළුවන් අවුරුදු ගානටම ගිය ඉහළට ගියාද පහළට ගියාද එක chart එකකින් අපිට බලා ගන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. so that is why මේවා වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක දිහා බලලා high level overview එකක් නැත්නම් අපිට big picture එක ඔලුවට ගන්න පුළුවන් මේ වගේකින්. ඒතර ප්‍රධාන වශයෙන් අපිට මේ ටික තියෙනවා. ඊට අමතරව Venn diagram කියන එක පොදුවේ පහුගිය අවුරුදු වල අපිට ඇවිල්ලා නැහැ O level exam එකේ ලියන්න. මේක වෙනමම කැටගරි එකක්. හැබැයි 10 වසර පොතේ අපේ ස්කූල් සිලබස් එකේ 10 වසර පොතේදී අපි 10 වසර ඉගෙන ගන්නවා Venn diagram. ඉතින් ඒක නිසා මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා exam එක ලං කරලා ඔයගලන්ට Venn diagram question එකකුත් කරන්න. මොකද බැරි වෙලා හරි අපිට O level exam එකේ Venn diagram මේ වෙනකන් ඇවිල්ලා නැතුණාට පහුගිය අවුරුදු ටිකේ මේක ආවොත් ලියන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. මොකද that is something included to your school syllabus එකේ. අපේ 6-11 syllabus එකේ 10 වසරේ විශේෂයෙන්ම Venn diagram තියෙනවා. Venn diagram කියන්නේ වෙනමම එකක්. අපි components කීපයක් අතර ඕකේ 2 ends තියෙනවා, 3 ends තියෙන්න පුළුවන්. අතර තියෙන සහසම්බන්ධතාවය විස්තර කරන එක. ඒතර මේ ටික තමයි පොදුවේ තියෙන්නේ. හැබැයි මෙන්න මේ තුන bar graph, pie chart, table කියන ටික පහුගිය ප්‍රශ්න පත්‍ර ආරම්භ බලන්න. if you refer to past papers you will be able to find these type of graph. ඒතර මේකෙන් මම අද ඔයගලන්ට කතා කරන්නේ මෙන්න මේක. bar graph එකක් හරියට ලියන්නේ කොහොමද? මේක ටිකක් broad concept එකක්. අපි ඒක නිසා ඒකේ තියෙන දේවල් ටික ඔක්කොමත් එක්ක උදාහරණ කීපයක් කතා කරමු. හරි. අපි ටක් ගාලා මේකේ මාකින් ස්කීම් එක බලමු. සුපුරුදු වලදී හැම ප්‍රශ්නයක්ම කරද්දී මම කැමතියි මාකින් ස්කීම් එක රිමයින්ඩ් කරන්න. මෙතන අපි 14 වෙනි එකේ ලකුණු 10ක් හම්බ වෙනවා. මීට කලින් දවසක මම ඔයගලන්ට කරපු ෂෝට් පැරග්‍රාෆ් එකේ වගේ නෙමෙයි. ෂෝට් පැරග්‍රාෆ් එකේදී ලකුණු 5යි හම්බෙන්නේ. ඒකේ කොටස් දෙකයි මාකින් ස්කීම් එකේ තිබ්බේ ලැන්ග්වේජ් එකයි කන්ටෙන්ට් එකයි විතරයි. හැබැයි මේකෙදී ලකුණු 10 කොටස් 4කට කඩලා තියෙනවා. here you can see content එකට ලකුණු 3යි. ඒ කියන්නේ ඔයා describe කරන bar graph එකේ අන්තර්ගතයට ලකුණු 3යි. 10න් 3ක්. language again language එක කියලා කියන්නේ ඔයා grammatically හරියට ලියලා තියෙනවද sentences and also මෙන්න මේ වචන 100ක් ඉල්ලනවා. වචන 100ක range එක 100ක් 110ක් ගියාට කමක් නැහැ. spellings issues නැතුව punctuations මුකුත් issues නැතුව ලියලා තියෙනවා නම් you can get 3 marks. format and organization කියලා කියන්නේ මේකෙත් ලියන method එකක් තියෙනවා. මම මේකෙන් පස්සේ slide එකේ කියලා දෙන්න. අපිට පිළිවෙලකට ලියන්න එපයි. හොඳ opening එකක්, body එකක්, conclusion එකක් තියෙන විදිහට ලියන්න ඕනේ. ඒතර ඒ විදිහට හරියට ඔයා structure කරලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. මෙන්න මෙතන මේ mechanics of writing කියලා කොටසක් තියෙනවා. මේක 14 වෙනි සහ 16 වෙනි ප්‍රශ්න එනවා. මෙන්න මෙතනදී හරියම පරිස්සම් වෙන්න. විශේෂයෙන්ම ඔයාගේ spellings වලට වගේම clear handwriting වලට ලකුණු හම්බෙන්නේ මෙන්න මේකෙන්. හරි මේ language එකට අමතරව කෑල්ලක් හම්බෙනවා මෙතන. ඒතර මේ ලකුණු ටික තමයි හම්බෙන්නේ. ඒතර bar graph එක ඔයගොල්ලෝ කොච්චර ලස්සනට ලිව්වත් බලන්න ලකුණු බෙදිලා ගිහිල්ලා තියෙන තැන්. ඒතර අන්තර්ගතය විතරක් නෙමෙයි, grammar විතරක් නෙමෙයි, spelling ඔක්කොමත් අපි focus කරන්න ඕනේ. හරි. මම ඔයගලන්ට පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්නම්. මම හැම වෙලේම කියනා වගේ මගේ මේ සෙෂන් වල මම ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඕනම ළමයෙක්ට තේරුම් අරගෙන ලකුණු ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ යම්කිසි මට්ටමකට මේක ලියා ගන්න පුළුවන් ළමයි දැනට ඉන්නවනේ. හැබැයි අපේ මේ අද දරන এডুকেෂන් නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම හොඳට ලියන්න පුළුවන් අය නැත්නම් විභාගයේ ඉංග්‍රීසි වලට හොඳට මුහුණ දෙන්න පුළුවන් අයම නොවෙන්න පුළුවන්. සමහරට පහුගිය පාඩම් මගහැරිච්ච ඉන්න පුළුවන්. ඒතර අපි බලන්න ඕන මොකක් හරි කෙටි ක්‍රමයකින් මේ පුංචි මාස ගානකින් කොහොමද ඉෆෙක්ටිව් එකක් කරන්න කියන එක. ඒතර මම ඔයගලන්ට කියලා දෙන්න ප්‍රධාන වශයෙන් මේ බාර් ග්‍රාෆ් එකක් විස්තර කරනකොට මෙන්න මේ ස්ටෙප්ස් 7ක් පියවර 7ක් අනුගමනය කරන්න.
ඒ ටික ෆලෝ කරොත් එහෙම ඔයගලන්ට ලකුණු ටික ගන්න පුළුවන් අර මාකින් ස්කීම් එක ඇතුලේ. රයිට්. පළවෙනිම දේ තමයි මේකේ ඉස්සලාම ඔයගොල්ලෝ කරන්න මේ බාර් ග්‍රාෆ් එකක් ඩිස්ක්‍රයිබ් කරන්න ආපුවාම the first thing you need to do මේක මොකක්ද කියලා විස්තර කරන ලයින් එක. අපි ඉස්සරහට උදාහරණ කරමු. What is this all about? WHAT what කියන එක ලියන්න. එතකොට ඒක අපිට ප්‍රශ්නෙම්ම ගන්න පුළුවන් අනිත් පැත්ත හරවලා මේක මොකක්ද? what. එහෙම නැත්නම් මේකට ඔයගලන්ට ඕන ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉන්ට්‍රෝ එක. අන්න ඒක තමයි ෆස්ට් ලයින් එක වෙන්න ඕනේ. දෙවනියට ලියන්න මේ බාර් ග්‍රාෆ් එක ඔයගලන්ට පේනවනේ මේ කොටස් දෙකක්. මේ පැත්ත තියෙනවා මේ පැත්ත තියෙනවා. හරි. මේ එළියේ බාර් ග්‍රාෆ් එකේ අවුට්සයිඩ් එකේ තියෙන දේවල් අපිට ඉස්සෙල්ලාම විස්තර කරන්න පුළුවන් දෙවනියට. එතන මේ අවුට්සයිඩ් එකෙත් කොටස් දෙකක් තියෙනවා. මේ පැත්තට තියෙන මේ දැන් මෙතන ඩ්‍රෙස් මේකින්, කම්පියුටර්, ලැන්ග්වේජස්, මියුසික් ඇන්ඩ් කුකරි කියලා තියෙන මේ පැත්තට මොකක්ද කියන්නේ? මෙන්න මේක ගොඩක් වරද්ද ගන්නවා ළමයි පටල ගන්නවා වරද්දනවා නෙමෙයි. මේ අතර හරස් අතට කියලා කියන්නේ හොරිසොන්ටල් කියන වචනේ. දැන් ඔය හොරිසොන්ටල් කියන වචනේ මතක් වෙන්නේ නැත්නම් අමතක වෙනවා නම් ඔයාලට කරන්න තියෙන හොරිසොන්ටල් එක පටන් ගන්න ඉංග්‍රීසි වල ප්‍රොනවුන්ස් වෙන සවුන්ඩ් එක මොකද්ද? ඒක හ සවුන්ඩ් එක. හා. ඒතර හයන්න හරහට. ඒතර හොරිසොන්ටල් හරස් අතට. h එකත් එක්ක හයන්න මතක තියාගන්න හරස් අතට. ඒතර අනිත් එක vertical. vertical කියලා කියන උඩ අතට. ඒතර අපිට outside එකේ ලියන්න පුළුවන් horizontal පැත්තට outside තියෙන්නේ මොනවාද? ඒ දේවල් ටික vertical එකට තියෙන ගොඩක් වෙලාවට එන්නේ numbers එහෙම නැත්නම් percentage. බය වෙන්න එපා මම මේ දැන් introduction එක කරලා අපි example එක කරද්දි මම මේ ටික කියන්නම්. තුන්වෙනි එකට ඔයගලන්ට ලියන්න පුළුවන් දේවල් තමයි දැන් අපි බාර් ග්‍රාෆ් එක මොකක්ද කියලා introduce කරා. outside එකේ තියෙන දේවල් ටික කිව්වා. third thing you can go inside the bar graph. දැන් bar graph එක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන plus highlight එකක් හොයාගන්න බලන්න. plus highlight කියන්නේ අපි දැකපු ගමන් bar graph එකේ කැපී පෙනෙන දෙයක්. the something noticeable. මේක ඔයගලන්ට පේනවනේ computers කියන එක. මෙන්න plus highlight එක. plus highlight එක. ඒ කියන්නේ කැපී පෙනෙන දෙයක්. right? හතරවෙනියට ඔයාලට ලියන්න පුළුවන් මයිනස් එකක්. මයිනස් කියලා කියන්නේ අඩු එකක්. මේකට වෙන වචන ටිකක් අපි ඉස්සරහට යූස් කරමු. අඩුවෙන්ම තියෙන දේ මොනවද? මෙන්න බලන්න. this you can take as plus මෙන්න minus. bar graph එකේ අඩුවෙන්ම තියෙන දේ. ඒ කියන්නේ අඩුම සංඛ්‍යාවක් කැමති මොකක්ද? music. මේකට ඔයගලන්ට plus highlights ඊළඟට මොකද්ද? ගොඩක් වෙලාවට හැම බාර් ග්‍රාෆ් එකක වගේ අපේ O level paper එකේ එනවා මෙන්න මේ දෙක බලන්න. මේ දෙන්න ගැන විස්තර ලියන්න පස්වෙනියට. what is that? ඔයාලා දන්නවා? සමාන අගයක්. නැත්තම් අපිට ඕකට ගන්න පුළුවන් equal කියලා. right? ඊට පස්සේ number 6 එකට ලියන්න වැදගත්ම කොටස තමයි comparison. කම්පයා කරන්න. කියන්නේ මේවා අතර වෙනස. ඒ කියන්නේ වැඩිපුරම තියෙන එකට වඩා අඩුවෙන් තියෙන මොකක්ද? finally අන්තිම ලයින් එක තමයි concluding. conclusion කියලා කියන්නකො. ඒ කියන්නේ මේ බාර් ග්‍රාෆ් එකෙන් ඕගොල්ලෝ දෙන conclusion එක මොකක්ද? මෙන්න මේ පියවර 7ට අපි ලිව්වොත් ලකුණු ටික ගන්න පුළුවන්. මේක මම වෙනම මෙතඩ් එකක් ඔයගලන්ට කියන්නේ. අපි මේක උදාහරණත් එක්ක ලියලා බලමු. හරි? video එක පොඩ්ඩක් pause කරලා මේක පොඩ්ඩක් ඔලුවට ගන්න. I will repeat again. So first of all you need to introduce a bar graph. What is this all about? මේක කෙලින්ම ප්‍රශ්න කොපි කරලා හදා ගන්න පුළුවන්. ඒ උත්තරය ගෙදරදීම හදාගෙන යන්න පුළුවන්. Second thing is outside the bar graph. bar graph එකේ එළියෙන් තියෙන දේ හරස් අතට horizontal h එක හයන්න horizontal vertical උඩ අතට. එහෙම නැත්නම් මේකේ x axis එකයි y axis කියලා ගන්න පුළුවන්. හැබැයි ඔය axis දෙක පටලවා ගන්න නිසා horizontal vertical අපි යනවා. then you can go inside the bar graph plus ඒවා කැපී පෙනෙන දේ ගත්තා. then අඩුම දේ minus සමාන අගයක් පෙන්වන දෙයක් තියෙනවද? ඊට පස්සේ මේවා අතර තියෙන සම්බන්ධතාවය compare කරන්න, සංසන්දනය කරන්න. finally bar graph එකට conclusion එකක් දෙන්න. right?
ඕකේ. මෙන්න මේ වචන ටික අපිට ඕන වෙනවා. දැන් අපි උදාහරණ බලමු. ස්ටාර්ට් එකක් ලියද්දි ගොඩක් වෙලාවට මෙන්න මේ words ටික shows පෙන්눔 කරනවා. මේ bar graph එකෙන් පෙන්눔 කරනවා. නැත්නම් ඒ වෙනුවට අපිට දාන්න පුළුවන් වචනයක් තමයි illustrates, depicts, gives information about, represents. මේ ඔක්කොම synonyms අත්‍තරම. මේකෙන් පෙන්눔 කරනවා, මේකෙන් විදහා දක්වනවා, තොරතුරු ලබා දෙනවා, මේක නියෝජනය කරනවා. අන්න ඒ වගේ introduction එකක් අපිට ගන්න පුළුවන්. This bar graph gives us information about favorite color. මේ bar graph එක අපිට තොරතුරු ලබා දෙනවා ප්‍රියතම වර්ණය ගැන. This bar graph shows the leisure activities of some students in the school. සමහර ශිෂ්‍යයන්ගේ තියෙන leisure activities ගැන විස්තර දෙනවා. එතකොට අපිට පළවෙනි line එක හදා ගන්න පුළුවන් ඔන්න ඔය වගේ. දෙවෙනියට ගියොත් එහෙම මම අර කිව්ව මතකද ඔයගලන්ට vertical axis එකයි horizontal axis එකයි. එතන මේ තියෙන්නේ horizontal එක. මේ අතර හරස් මෙන්න තියෙනවා vertical. මේක ගැන ඔයගලන්ට ලියන්න ඕන නම් මොන හරි. එහෙම නැත්නම් මම කිව්වා වගේ outside the bar graph. The vertical axis represents number of students. මේ තියෙන උඩට vertical axis represents, or you can say gives us. The horizontal axis හරහට තියෙන එක්කෙනා represents leisure activities. ඉතින් මෙන්න මේ වචන ඔක්කොම ටික ඔයගලන්ට ඇත්තටම එක්සෑම් එකට ගියාට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල විතරයි ප්‍රශ්න පත්‍රයෙන් ගන්න ඕනේ. මොකද මේක මතක තියාගෙන යන්න. මේක වෙනස් වෙන්නේ නැහැ. vertical axis represent කියන එක මේක විතරයි අපිට පේපර් එකෙන් ගන්න තියෙන්නේ. මේ ටික ඔක්කොම හොඳට පාඩම් කරගෙන මතක තියාගෙන ස්පෙලිංස් චෙක් කරගෙන යන්න. මොකද ගොඩක් වෙලාවට දරුවෝ කරන දෙයක් තමයි මේ vertical horizontal එකේ ස්පෙලිංස් වරද්දනවා. bar graph එකක් describe කරද්දී හැමතැනකදම අපිට මොන ප්‍රශ්නය ආවත් ඕන කරන වචන දෙකක් තමයි මේ දෙක. සිරස් සහ තිරස් කියන එක. මේ represent කියන වචනේ අපිට ඕන වෙන එකක්. ඉතින් මේක වරද්ද ගන්න ඕනේ නැහැ නේ ස්පෙලිංස්. ඒක වැරදුනොත් අපිට අර මාකින් ස්කීම් එකේ මම කිව්ව තැනේ ලකුණු කැපෙනවා. තව පොඩ්ඩක් ඇඩ්වාන්ස් රයිටින් කරනවා නම් ඔයාලට මේ දෙකම එකතු කරලා තනි සෙන්ටෙන්ස් එකක් ලියන්න පුළුවන්. ඒතර ටිකක් ලියන විදිය ටිකක් ලස්සනයි. බලන්න. The vertical axis represents number of students. මේ උඩ මේක ගත්තා. මෙතන මම conjunction එකක් විතරයි දාලා තියෙන්නේ. මොකද්ද මේ දෙකෙන් එකක් දෙකම දාන්න එපා. While එහෙම වන අතර the horizontal axis represents the leisure activities. මොකද්ද මම මේ කියන්නේ? vertical axis එකෙන් පෙන්눔 කරනවා ශිෂ්‍යයන්ව එහෙම වන අතර මේ while whereas කියන වචන දෙකෙන්ම තියෙන අර එහෙම වන අතර vertical එකෙන් number of students පෙන්눔 කරන අතර horizontal line එකෙන් නැත්නම් horizontal axis එකෙන් අපිට පෙන්눔 කරන්නේ මොනවද? leisure activities. මේ දෙක විතරයි පේපර් එකෙන් ගන්න ඕනේ. මේ දෙක විතරයි පේපර් එකෙන් ගන්න ඕනේ. මේ sentence එක හොඳට ලියලා කටපාඩම් කරගෙන හරි කමක් නැහැ. මම මේ කියන්නේ කටපාඩම් කරන්න කියලා කියන්නේ writing අමාරුයි කියලා හිතන දරුවන්ට writing වලට තාම මේ bar graph එක comfortable නැති අය. අනිත් අය කටපාඩම් කරන්න එපා. English is not something you can by heart and even speaking you can't do writing. But you need to understand this. But මේක exam එකක් නිසා English අපි මෙතනදී language එකක් විදිහට නෙමෙයි test කරන්නේ. Subject එකක් විදිහට. So we need to be strategic. We need to be strategic. You need to use our methods and somehow get through the exam. That is the ultimate objective. අපේ objective එක exam එක pass වෙන එකනේ. ඒ නිසා මේ methods පුරුදු වෙලා ගිහිල්ලා එතන ඔයගොල්ලන්ට දැන් මේක ගත්තොත් එහෙම අපි introduction එක ලියද්දි මේ line එක මෙහෙමම ඔයගොල්ලෝ practice කරන්න මෙන්න මේ මැදට දාපු දෙන්න විතරක් paper එකෙන් ගන්න ඕනේ. මොනවද පෙන්눔 කරන්න කියන එක ඒක ඔයගොල්ලන්ට bar graph එක බලපු ගමන් දෙපැත්තෙන් දීලා තියෙනවා legends ටික. right. අපි බලමු ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා. ඊට අමතරව අපිට දැන් ඇතුලේ දේවල් මම කිව්වනේ. bar graph එක ඇතුලේ දේවල් විස්තර කරද්දී අපිට මෙන්න මේ වගේ වාක්‍ය රටා ටිකක් ඕන වෙනවා. so මම මෙතන උත්සාහ කරන්න ඕගලන්ට ඇතුලේ තියෙන වාක්‍ය රටා ටිකක් ඉස්සෙල්ලා ලියන විදිය කියලා දෙන්න. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන් pass paper එක questions දෙකක් විතර අරගෙන complete answers ලියලා බලමු. highest lowest least මෙන්න මේ වගේ වචන අපිට දෙනවා. ඒ කියන්නේ bar graph එකක question එකක් එනකොට මේ වගේ වචන දෙනවා. use below words නැත්නම් you can use below words කියලා දෙනවා. මේ highest කියලා කියන්නේ වැඩිපුරම, lowest කියන්නේ lowest කියන්නේ අඩුම, නැත්නම් least කියලා කියන්නේ තඩුම. මේවා අපිට comparatives අත්‍තරම. The highest number of students like to මොනවටද? වැඩිපුරම ශිෂ්‍යයන් කැමති මොනවටද කියලා ඒ නම් topic එක දාන්න.
එතන මේ බාර් graph එක ගත්තොත් ඔයාලට මේක ලියන්න පුළුවන් the highest number of students like computers. මෙතන 2 කියන preposition එක use කරන්න බෑ මේ example එකේ. ඒගොල්ලෝ කැමති දෙයක් කරන්න නම් තමයි verb එකක් නම් තමයි 2 එක follow කරන්නේ. The highest number of students use train as their mode of transport. දැන් හිතන්න මේ බාර් graph එකේ ළමයි කොහොමද ඉස්කෝලේට එන්නේ කියලා විස්තර දීලා තිනවා. ඒතර වැඩිපුරම ළමයි එන්නේ train එකෙන්. ඒ train එකෙන් එන්නේ කියන එක ලියන්න ඕන නම් ඔයාලට ගන්න පුළුවන් මේකේ විදිහටම. The highest number of students use කියන verb එක මාරු වෙන්න ඕනේ. මෙන්න මේ ටික. train. මේක තමයි paper එකෙන් ගන්න. ඒකම අපිට අඩු එකක් ලියන්න ඕන නම් මම කිව්වා bar graph එකේ ඇතුලේ තියෙන minus highlights ලියන්න කියන එක. minus highlights. The least number of students like to play computer games. අඩුම සංඛ්‍යාවක් සිසුන්. දැන් මේක අපි computer game ගැන අඩුම දැන් මෙතන තියෙන music. Least number of students like music. ඒ වගේම එකක් තමයි අපිට ඔය highest least වගේම අපිට ගන්න පුළුවන් තව similar pattern එකක් තමයි most popular නැත්නම් least popular. මොකද මේ popular කියන්නේ ජනප්‍රිය. දැන් අපිට මේක දිහා බලලා අපිට ලියන්න පුළුවන් එක විදිහක් තමයි වැඩිපුරම කැමති කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට අනුව වැඩිපුරම ජනප්‍රිය කියලා ගන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම similar meaning එකක් අපිට එනවනේ. The most popular leisure time activity is computer games. The most popular මේ leisure time activity කියන එක ගත්තේ මොකෙන්ද? මේ ඔක්කොම ප්‍රශ්නෙන් ගත්තේ. The least popular after school activity is gardening. අඩුම ජනප්‍රියතාවයක් තියෙන. ඒතර මේවා ඔක්කොම සම්පූර්ණ sentences phrases විදියට අවශ්‍ය ටික පාඩම් කරගන්න මේ paper එකෙන් fill වෙන දේවල් ටික blanks practice කරන්න. right? okay. then අපිට compare contrast කරන්න පුළුවන් දේවල් තව තියෙනවා. අනිත් එක තමයි maximum minimum majority minority කියන වචනත් use කරන්න පුළුවන්. maximum කියලා කියන්නේ වැඩිපුරම, minimum කියලා කියන්නේ අඩුවෙන්ම. කියන්නේ වැඩිම දෙනෙක් කැමති, අඩුම දෙනෙක් කැමති. දැන් මම කලින් ඕගලන්ට කියලා දුන්නා highest වැඩිම අඩුම. වැඩිම ජනප්‍රිය අඩුම ජනප්‍රිය. වැඩිපුරම අඩුවෙන්ම මේ majority minority කියලා කියන්නේ මොකද්ද? බහුතරයක් සහ සුළුතරයක්. මේ මොන වචනේ ආවත් එකම විදියට sentences construct කරන්න the way you write might be quite differ. Maximum number of students engage in cricket. Maximum number of students කියන එක විදියෙන්ම තියාගන්න මේ ටික paper එකෙන් ගන්නවා. Minimum percentage of students like මේ ටික practice කරගෙන ගියා. මේ ටික paper එකෙන් ගත්තා. Computer games as their leisure activity. Majority of the students බහුතරයක් සිසුන් engage in reading කියවීමට එකතු වෙලා තියෙනවා. Minority of the girls like. ඒතර අපිට පොඩ්ඩක් දැන් මේකේ standard sentences ටිකක් මම දැන් මෙතන ඔයගලන්ට construct කරලා present කරන්නේ. අපි පොඩ්ඩක් මේක practice කරලා ප්‍රශ්නට අදාළව ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේකෙදි වැදගත්ම දේ තමයි මේවා mistakes කරන්න යන්න එපා. ඒ කියන්නේ අපිට දැන් maximum කියන එකේ spelling වරද්දන්න යන්න එපා. minimum කියන එකේ spellings, percentage මෙන්න මේ වචන අනිවාර්යව අපිට. right? majority, minority මේ activity මේ වචන ඔහම අනිවාර්යයෙන්ම මේ highest, least, popular මේ ඔක්කොම අපිට ඕන වෙන දේවල් බාර් graph එකක් විස්තර කරන්න. එතකොට ඒ වගේ mistakes කරොත් එහෙම අර spelling වලින් ලකුණු කැපෙනවා. right? finally අපි බලමු තව කීපයක් තියෙනවා. ඊට පස්සේ මම කියන්නේ සමාන අගයක් තියෙන දේවල් ලියන්න ඕන නම් equal and equal එකත් එක්ක and යන්නේ මතක තියාගන්න. percentage of students like මොනවද? reading books and collecting stamps and equal number of මේ percentage වෙනුවට එන්න පුළුවන් තව එකක් තමයි number කියන එක. වෙනසක් වෙන්නේ නැහැ. මෙතන students වෙනුවට girls ගත්තා. ඒ noun එක change වුණා. මේ ටික තමයි paper එකෙන් අපිට ගන්න තියෙන්නේ. right? so එතකොට අපි දැන් මේ වෙනකන් highest එකක් ලියන්නේ කොහොමද කියන sentence patterns ටිකක් practice කරා. අඩුම එකක් ලියන එක practice කරා. සමාන අගයක්. එතකොට මම ඔයගලන්ට කිව්වා මේක ඇතුලේ bar graph එක ඇතුලේ තියෙන plus highlights, minus highlights, equal ඒවා. සමාන ඒවා අපි ලියන විදිය. again I will go to මගේ draft එකට මෙතනදී මේක මොකක්ද කියන එකට ඕන කරන sentences තියෙනවා මේ වීඩියෝ එක ඔයගලන්ට
පෝස් කරගෙන හැමීට බලන්න එළියේ තියෙන දේවල් ටික ලියන විදිහ අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවා ඉස්සරහ ස්ලයිඩ් වලදී. plus highlights minus highlights equal හරි. දැන් මට කරන්න තියෙන්නේ compare and conclusion. ඒ කියන්නේ මේවා අතර තියෙන සම්බන්ධතාවය එකකට එකක් වැඩි නැත්නම් එකකට එකක් අඩුයි කියලා මේකට අවසානයක් දෙන එක. ඒතර මෙතනින් පස්සේ තියෙන මේ phrases ඔක්කොම ඔයගොල්ලෝ පොඩ්ඩක් force කරලා බලන්න. Definitely you need to write and practice because as I mentioned previously දෙවනියට වැඩිපුරම ලකුණු හම්බ වෙන ප්‍රශ්නනේ. ඒ වගේම වැඩිපුරම මහන්සි වෙන්න ඕනේ. ලකුණු 10ක් කියන්නේ මහන්සි වෙන්න ඕනේ. හැබැයි ඔයාලා මේකේ ආර්ට් එක අල්ලගත්තොත් you can write very easily. right. අපි බලමු දැන් compare කරන්න. ඒ කියන්නේ සංසන්දනය කරන විදිය. මේක කරලා ඉවර වෙලා අපි conclusion එකෙන් පස්සේ probably we can do example sentence එකක්. example එකක්. මේක compare කරන විදිය බලන්න. The number of students who like to play cricket is higher than the number of students who like to play tennis. මම මෙතන මේ example sentence එකක් කරන් තියෙන bar graph එකකින්. අපි මේ ටික link කරමු පස්සේ. The number of students who like to මෙන්න මේ ටික ඔයාලට ගෙදරදීම practice කරගෙන යන්න පුළුවන්. එයාලා මොනවා කරන්නද කැමති? ක්‍රියාවක් නම් 2 එකෙන් පස්සේ. එහෙම නැත්නම් වෙන එකක් ගන්න. cricket වැඩිපුරම සිසුන් සංඛ්‍යාවක් cricket වලට සෙල්ලම් කරන්න කැමති සංඛ්‍යාව is higher than මොකට වැඩිද? The number of students who like to play tennis. ඒ කියන්නේ ටෙනිස් සෙල්ලම් කරන්න කැමති සිසුන්ට වඩා ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති සිසුන් වැඩි කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපේ කම්පැරටිව් කොටස. කම්පැරටිව් ඩවුට් තියෙනවා නම් 7 වසර 8 වසරේ ඉඳන් අපි ඉගෙන ගන්න බලමු අපි. percentage of students number වෙනුවට percentage ගත්තා. of students who play cricket is lower than අපිට කම්පෙයාර් කරද්දී දේවල් දෙකක් කරන්න පුළුවන්. වැඩිපුර තියෙන දේවල් ගන්නත් පුළුවන්, අඩු දේවල් ගන්නත් පුළුවන්. ඒතර උඩ එකේ අපි කිව්වේ ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති සංඛ්‍යාව ටෙනිස් කැමති සංඛ්‍යාවට වඩා වැඩි. එහෙම නැත්නම් the percentage of students who play cricket is ක්‍රිකට් සෙල්ලම් කරන ප්‍රතිශතය අඩුයි the percentage of students who play basketball. ඒතර basketball තමයි වැඩි. ඒ කියන්නේ අපිට අඩු පැත්තෙන් ඉඳන් වැඩි පැත්තට කම්පෙයාර් කරන්නත් පුළුවන්, වැඩි පැත්තෙන් ඉඳන් අඩු පැත්තට කම්පෙයාර් කරන්නත් පුළුවන්. right? so comparison එක අපිට වැදගත් වෙනවා. මෙතනින් පස්සේ අපිට තියෙන conclusion එක ලියන්න මේ දේවලුත් එක්ක and example එකක් අපි discuss කරමු. right. මේ වෙනකන් කරපු ටික I suggest you to review. so now let's continue from where we stopped. අපි break එකට කලින් discuss කරගෙන හිටිය bar graph එකක් කොහොමද describe කරන්නේ, ඒකට ඕන කරන fundamental theories, basic tips ගැන කතා කරේ. අපි මේක ඉස්සරහට ඉතිරි ටික continue කරලා let's do some actual writing actually. okay. so අපි බලමු අන්තිමට වැදගත් වෙන කොටස bar graph එකක් ලියනකොට ඕගලන්ට conclusion එක මෙන්න මේ කොටස ලියලා තිබ්බ නැත්නම් ඇත්තටම ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් අර අපි දැන් මේ වෙනකන් introduction එක කරලා bar graph එකේ එළිය තියෙන දේවල් ටික describe කරලා ඇතුලේ තියෙන plus highlighters minus highlights compare කරලා තියෙන්නේ, equal පෙන්නලා compare කරලා තියෙන්නේ. ඉතින් ඒ ටික විතරක් කරලා හරියන්නේ නැහැ. අවසානයේ ඔයා මොකද්ද මේ bar graph එකෙන් පෙන්눔 කරන්නේ? දැන් ඔයාලට උදාහරණයක් විදිහට ගත්තොත් news යනකොට දැන් even දෙරණ channel එකේ news යනකොට අපි දැන් ඔය ආර්ථිකය සම්බන්ධ වෙන්න පුළුවන් මේ දවස්වල තියෙන covid සම්බන්ධව එයාලා bar graph එකක් පෙන්වන ඕගොල්ලෝ දැකලා ඇති. bar graph එකක් හරි pie chart එකක් හරි. ඒක පෙන්නලා නිකන් ඉන්නේ නැහනේ. මේකෙන් මොකක් හරි idea එකක් ගන්නවනේ. මේන් idea එකක්. මෙන්න ජනවාරි මාසෙට වඩා පෙබරවාරි මාසේ covid patients ලා අඩු වෙලා කියලා ඒගොල්ලෝ කියනවා විතරක් නෙමෙයි අපිට ඒකත් එක්කම bar graph එක බලපුවම අපිට පේනවා. එහෙම නැත්නම් line chart එකකින්. ඒතර අන්න ඒ වගේ මේකේ මොකක්ද අපිට දෙන්න පුළුවන් conclusion එක. right? මම මේකේ මෙන්න මොකලන්ට තව එකක් තියෙනවා more popular less popular කියලා use කරන්න පුළුවන්, but I'll go to the conclusion part එකට. මෙන්න මේ වචන දෙක ඔයගොල්ලන්ට ඉතාමත් වැදගත්. මම කලින් කිව්වා වගේ මේ ටිකත් ගෙදරින් ඕන්න ප්‍රැක්ටිස් කරලා යන්න. according to the graph it is clear that according to කියලා කියන්නේ අනුව කියන එක. මේකට තව සමාන වචනයක් විතර වඩ ගන්න පුළුවන් per කියලා. per කියන්නේ per per. අපි ගොඩක් bar graph වල commonly use කරන්නේ according to. නමුත් per කියලා දැම්මත් අවුලක් නැහැ. according to the bar graph කිසිම හේතුවක් නිසා ළමයි මේක ලියන්න එපා as I think, as I see, as I believe. ඒක වැඩක් නැහැ. මට පේන විදිහට, මම හිතන විදිහට,
මම දකින විදිහට මේ ඉස්කෝලේ වැඩිපුරම ළමයි කැමති ක්‍රිකට් සෙල්ලම් කරන්න කියලා ලියන්න බෑ. මම දකින විදිහට නෙමෙයි. according to the bar graph. නැත්තම් according to the given bar graph. according to the data presented. ඒක අනුව තමයි අපි දන්නේ. according to the given graph it is evident that. evident කියලා කියන්නේ අපිට මේකෙන් සාක්ෂියක් විදිහට පෙන්눔 කරන්න පුළුවන්. බලන්න මේ ලියලා තියෙන concluding sentence එක අවසානයේ. According to the graph, it is clear that the most popular after school activity is playing cricket among boys, whereas netball is the most popular activity among girls. එතන අර බාර් graph එකක් අරගත්තාම මේකේ තියෙන data වලින් according to the graph මේ graph එකට අනුව it is clear පැහැදිලි අපිට. ඒ කියන්නේ මේ මෙන්න මේ point එක අපි හදන්න ඕන අපිට බලලා ඉවරලා that is what you call common sense. You should be able to read the bar graph. Now if you go to this bar graph I will explain. දැන් මෙතන අපිට බලපු ගමන් උගලන්ට පොඩි idea එකක් ගන්න පුළුවන්. aesthetic subject වලට වඩා වැඩිපුරම ළමයි කැමති IT වලට කියලා අපිට conclusion එකක් ගන්න පුළුවන්. aesthetic subject එකක් විතර ගන්න music නේ. සංගීතයට වඩා වැඩිපුරම ළමයි කැමති IT වලට. එතකොට දැන් මේකේ අපිට scenario එකක් දීලා තිබ්බනම් grade 11 students කියලා. එතකොට grade 11 students ළඟින්. එතකොට මෙතන for an example we'll say yes music and dancing කියලා තිබ්බනම් girls boys comparison එකක් ගන්නත් පුළුවන්. මේක legend එක ගත්තාම අපිට. හරි. According to the graph it is clear that the again and again I am repeating that here I am supporting with some standard sentences only. අපි තාම මේක exact question එකට relate කරේ නැහැ. පස්සේ මේ sentences ටික අපි එක question එකට relate කරමු. That is my next slide. මෙන්න මේ වගේ example question එකට relate කරලා අපි කතා කරමු. Still I want you to help construct some sentences. පැහැදිලි the most popular වැඩිපුරම ජනප්‍රිය after school activity playing cricket among අතර boys පිරිමි ළමයි අතර ස්කෝලෙන් පස්සේ වැඩිපුරම ජනප්‍රිය activity එක තමයි cricket. whereas එහෙම වන අතර ඔයගලන්ට මතක නම් අපි කලින් use කරා horizontal line එකේ සහ vertical line එකේ සම්බන්ධතාවය දාන්න. vertical line එකෙන් number of students පෙන්눔 කරන අතර horizontal line එකෙන් activities පෙන්නනවා කියලා. අන්න එතන අතරයකට දැම්මෙත් whereas. cricket among boys පිරිමි ළමයි අතර cricket ජනප්‍රිය වන අතර netball is the most popular activity among girls ගෑනු ළමයි අතර. so මේක තමයි අපේ structure එක. so මේක ඔයගොල්ලෝ වෙනම book එකක ලියලා මේ patterns ටික practice කරගන්න. අපි දැන් බලමු actual question එකක් අරගෙන answer එක ලියන විදිය. දැන් මෙන්න මේක bar graph එකක්. ඔයාලා දන්නවා දැන් මේ පැත්තට තියෙන horizontal line එක මම කව horizontal මතක හිටින්න නැත්තම් horizontal එකේ sound එකෙන් h එක ගන්න h එක සිංහල වලට හා කියන එක හදාගෙන හරි හරහට කියලා මතක තියාගන්න. ඒක මතක තියාගත්තා නම් ඇති. මොකද අනිත් එක opposite එක vertical නේ. හැබැයි මේ දෙන්නක spelling. so horizontal and vertical කියන දෙක අපිට අනිවාර්යයෙන්ම bar graph එකට ඕන කරන වචන. that is vocabulary. right. අපි බලමු මේක අර මම කිව්ව විදිහට ඔයගොල්ලෝ දැන් මතක් කරගන්න introduction line එක. this graph shows the personal qualities of some students in grade 11. මෙන්න අපේ අර 1 එක. නැත්තම් මම කිව්ව number 1. introduction එකක් කරලා තිනවා මේ bar graph එක මොකක්ද කියලා කියන්න එපා. අපි මේකේ තියෙන දේවල් විස්තර කරන්න ඉස්සෙල්ලා we need to help the audience understand what is this all about. මේක මොකක්ද කියලා දන්නේ නැතුව නිකම්ම අපි data ටිකක් present කරලා මේකේ මෙච්චර කට්ටියක් මේවට කැමතියි කියලා හරියන්නේ නැහැ. අපි මේක මොකක්ද කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඔන්න මම දැන් ලියන්න යනවා horizontal line එකෙන් පෙන්눔 කරන දේවල් මොනවද? horizontal axis represents මේ represents කියන එකට ඔයාලට මතක නම් මේ වීඩියෝ එක ආපහු post කරලා ඉස්සරහට ගිහලා බලන්න. මම තව වචන කීපයක් දුන්නා. shows, depicts, illustrates, gives වචන. horizontal axis එකෙන් පෙන්눔 කරනවා represent කරනවා මොනවද? මේ තියෙන්නේ qualities ලක්ෂණ. කියන්නේ 11 වසර ළමයින්ගේ qualities මෙන්න අපිට තව වචනයක් හම්බෙනවා. අර whereas වෙනුවට දාන්න පුළුවන් මං කිව්වා while කියලා. horizontal line එකෙන් qualities පෙන්눔 කරන අතර මේ පැත්තට තියෙන මොකද්ද? vertical line එක. මේ තියෙන්නේ vertical line එකෙන් represents the number of students. දැන් මෙතෙන්ද වෙනකම් බලන්න you have
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 8 almost 20 plus words මේක වචන 100න්නේ වචන 20ක් විතර අපි දැන් ලියලා ඉවරයි meaningful grammatically correct ලියලා ඉවරයි ඕගොල්ලන්ට පේපර් එකෙන් ගන්න තියෙන ටික මම highlight කරන්න පේපර් එකෙන් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ ටික personal qualities කියන ටික පේපර් එකෙන් ගන්න පුළුවන් and මෙතන මේක පේපර් එකෙන් ගන්න වෙනවා and මේ qualities කියන එක පේපර් එකෙන් ගන්න වෙනවා number of students කියන එක පේපර් එකෙන් ගන්න වෙනවා බලන්න ඇත්තටම වචන 4යි පේපර් එකෙන් ගන්න ඕනේ ඉතිරි ටික ඔයාලට ගෙදරදීම ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන් I hope you understood what I meant මේ සෙට් එක ගෙදරදීම ප්‍රැක්ටිස් කරලා යන්න අර මැද තියෙන filler words ටික තමයි ඔයාලට පේපර් එකෙන් ගන්න ඕනේ ඕක එනවා ඔය ප්‍රැක්ටිස් එක එනවා papers කරනකොට මම again I am repeating වැඩිපුරම ලකුණු හම්බෙන දෙවෙනියට ලකුණු හම්බෙන ප්‍රශ්නට මහන්සි වෙන්න ඕනේ. ඒතර ප්‍රශ්න past paper set එකක් අරගෙන මේක ලියලා බලන්න again those who are not comfortable with bar graph writing right බලමු අපි ඉස්සරහට ගිහලා the qualities දැන් අපි මෙතන ලියුවානේ vertical axis එකෙන් represent කරනවා number of students. ඒතර මෙතනදී අපි දැන් ඉස්සල්ලාම මේ දෙක සම්බන්ධ කරලානේ ලිව්වේ. මේකෙන් qualities පෙන්වුම් කරන අතර මේකෙන් numbers පෙන්වුම් කරනවා. දැන් මම කියන්න ඕන මොනවාද මේ qualities? මෙන්න මේ වගේ qualities තියෙනවා කියලා කියන්න එපා. The qualities are generous, curious, active, friendly and kind. කොහෙන්ද මම ඒව ගත්තේ? මේ තියෙන්නේ. ඕක ලියන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා ඕගලන්ට. මේක අමාරුයි කියලා හිතනවා නම් simple විදිය තමයි the horizontal axis represents මොකක්ද කියන word එක ගන්න such as කියලා word එකක් දාලා ඉතින් ටික ලියන්න. මෙන්න මේ වගේ දේවල් පෙන්වුම් කරනවා. right. ඔන්න දැන් අපි අර මං කිව්ව steps ටිකේ පියවර 3ක් ඉවරයි. right. basically 2 steps ඉවරයි. මේක මොකක්ද කියලා කිව්වා. outside එකේ තියෙන දේවල් ටික කිව්වා. දැන් අපි යන් ඇතුළට. දැන් ඇතුළට ගිය ගමන් ඔයගලන්ට පේනවා bar graph එකේ ඇතුලේ you can see මේක තමයි number 1 right plus highlight එක this you can take as minus අඩුම එක මෙන්න මේ දෙන්න equal හරි අපි බලමු දැන් මම මුලදී ඔයගලන්ට වාක්‍ය රටා කීපයක් කියලා දුන්නා ලියන්න majority minority majority highest most popular ඒවා අතරින් මම මෙතනදී අරගෙන තියෙනවා majority කියන එක බහුතරයක් majority of the students are generous කොහොමද එහෙම කියන්නේ ඇයි මේ තියෙන්නේ මේක ගෙදරින් මතක් කරන් යන්න එපා මේක බලන්න majority of the students නැත්නම් the highest number of the students එහෙම ගන්නත් පුළුවන් majority of the students are generous why 6 දෙනෙක් ඉන්නවනේ generous word එක තව expand කරන්න පුළුවන් that is 6 6 දෙනෙක් මෙතනින් 6 number එකක් ගත්තා එතකොට අපේ තියෙන අර plus highlights කියන එකත් හරි මම දැන් ඒකත් එක්කම ලියනවා අඩුම මොකද මේ generous කියලා කියන්නේ generous කියන වචනේ තේරුම තමයි අපි කියන්නේ ත්‍යාගශීලී කියලා කියන්නේ the lowest number of students මේකත් ගෙදරින් යනකොට ගෙනියන්න පුළුවන් එක curious මේ තියෙන්නේ මෙන්න අඩුම එක්කෙනා මෙන්න වැඩිම එක්කෙනා මෙන්න සමාන the lowest number of students are curious කියලා කියන්නේ අර අපි කියන්නේ යම් කිසි දෙයක් ගැන කුතුහලයක් තියෙනවා කියලා කියන්නේ දැන් ඔයාලට O level examination එකේ English වලට මේ ප්‍රශ්නේ true වෙන්න ඕන නම් if you really want to get 10 marks you should have the curiosity to study research do past papers තව මේකේ techniques ටික හොයන්න දැන් මම අද දවසේ ඔයගොල්ලන්ට මේ කියලා දුන්න දේවල් ටික practice කරන්න ඒ උනන්දුව කුතුහලයේ තියෙන්න ඕනේ curious that is 3 why මෙතනින් 3 නෙමෙයි ඔයගොල්ලන්ට පේනවද that is 3 හරි එතකොට අපි දැන් what is this all about ලියලා ඉවරයි outside the bar graph ලියලා ඉවරයි highest ඒවා ඇතුලේ තියෙන දේවල් ලියලා ඉවරයි minus ලියලා ඉවරයි දැන් මම ලියන්න යනවා මෙන්න මේ දෙන්න ගැන මොකද මේක describe කරන්නනේ තියෙන දේවල් an equal number of students මේ phrase එක අපි කලින් දුන්නා active and friendly මෙන්න ඉන්නවා දෙන්නේ මේ දෙන්න ගැන තමයි ලියන්නේ මේ වචනේ මේකෙන්ම ගන්න මේ වචනේ මේකෙන්ම ගන්න an equal number of students කියලා කියන්නේ සමාන සිසුන් සංඛ්‍යාවක් active කියලා කියන්නේ මොනවද හරිම ක්‍රියාශීලී and friendly
මිත්‍රශීලී. right. දැන් මේ වෙනකන් ඔයාලා ආපහු පොඩ්ඩක් ගිහලා වීඩියෝ එක පෝස් කරලා එහෙම නැත්නම් මේ වේක කරන ගමන් I hope you are writing and taking notes for this one. මේ ස්ටෙප්ස් ටික බලන්න. ප්ලස් highlights ටික අපි හරි මයිනස් ටික හරි equal දේවල් ටික okay. දැන් මෙහෙම ලියලා ඉවර වුණාට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ සම්පූර්ණයෙන්. දැන් අපි මේ අතර තියෙන සම්බන්ධතාවය අරගෙන පොඩි කම්පැරිසන් එකක් කරලා අපිට බලපු ගමන් කියන්න දෙයක් තියෙන්න එපා. මේකේ වැඩිපුරම කට්ටිය කැමති මොකක්ද? මේකට වඩා අඩු මොකක්ද? අපි බලමු. මෙන්න කම්පැරිසන් ලයින් එකක් මෙතන ඇවිල්ලා තියෙන ඊට පස්සේ. The number of students who are kind is 4 and it is lower than the number of students who are friendly. Okay. See, the comparison එක අරන් තියෙන්නේ මේකට. දැන් මේක ගැනත් අපි මොනවා හරි කියන්න එපා. එයාව comparison එකට ගමු. The number of students who are kind. ඒ කියන්නේ කරුණාවන්ත සිසුන් සංඛ්‍යාවක් ඉන්නවනේ. එයාලා 4 දෙනෙක් ඉන්නවා. right? කරුණාවන්ත සිසුන් 4 දෙනෙක් ඉන්නවා මේකේ. The number of students who are kind කියලා කියන්නේ මේ who කියන relative pronoun එකකින් අපි මෙයාට link කරන්නේ. The number of students who are kind and ඒක අඩුයි කියලා කියනවා. මෙන්න මේ it කියලා කියන්නේ number of students. It is lower than එයා අඩුයි කියලා කියනවා. Then වඩා it is lower than the number of students who are friendly and higher than the number of students who are curious. බලන්න මේක එන විදිය. දැන් මෙයා අඩුයි කියලා කියනවා lower than the number of students who are friendly. friendly කීයක් ඉන්නවද? yes. friendly 5 දෙනෙක් ඉන්නවා. ඒතර මේක මේකට වඩා අඩුයි. මේකත් එක්ක බලද්දී අඩුයි. හරිද? හැබැයි higher than ඒ උනට එයා වැඩි කියලා කියනවා number of students who are curious. මෙයත් එක්ක කම්පෙයාර් කරලා බලනකොට දැන් මෙන්න මේකයි මේ දෙක කම්පෙයාර් කරනවා මෙන්න මේ තුන තමයි කම්පෙයාර් කරන්නේ. මොකද්ද මේ කියන්නේ again? kind 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා kindly එක්කෙනාට වඩා අඩුයි. නැත්නම් kindly 5 දෙනාට වඩා අඩුයි. හැබැයි ඒක curious කට්ටියට වඩා වැඩි කියලා කියන්නේ මේ sentence එකේ. The number of students who are kind is 4. කරුණාවන්ත සිසුන් 4 දෙනෙක් ඉන්නවා and it is lower than මෙන්න මේ sentences අනිවාර්යයෙන් මේ විදිහට ලියන්න ඕනේ. ඔයගොල්ලෝ comparison එක ලියද්දි මේ lower than, higher than ඒ comparison statements ලියන්න වෙනවා. කියන්නේ if you really want full marks ඒක නිසා මෙන්න මේ sentence එක පුළුවන් නම් ඔයාලා වෙනම ගලවලා අරගෙන ලියලා structure කරලා තියෙන විදිහට practice කරන්න. Let me explain again. The number of students who are kind is 4. 4 දෙනෙක් ඉන්නවා කරුණාවන්ත. It is ඒක lower than අඩුයි the number of students who are friendly. මෙන්න මේගොල්ලන්ට වඩා අඩුයි. right? අඩුයි කියලා කියනවා. lower than friendly and කියලා conjunction එකක් දාලා හැබැයි ඒ වුණාට මෙයා වැඩිනේ. දැන් බලන්න මේකත් එක්ක බලද්දි higher than the number of students who are curious. මේක higher than the number of students who are curious. ඒ කියලා කියන්නේ මෙතන 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා friendly කට්ටියට වඩා අඩුයි. හැබැයි curious කට්ටියට වඩා වැඩි. ඔන්න comparison එක. දැන් අපිට ලියන්න තියෙන අවසානයෙන් concluding. එහෙම නැත්නම් අවසන් කරන්න බෑ මේක ගැන යම්කිසි මතයක් දීලා. according to the bar graph නැත්නම් according to this bar graph. මම අර කලින් කිව්වා වගේ අපිට කැමති දේවල් ලියන්න බෑ. ඒ කියන්නේ අපිට හිතන දේවල් ලියන්න බෑ. දැන් මේකට අනුව it's evident නැත්නම් it is clear. generosity generous කියන word එකෙන් අපි generosity කියන එක adjective එක හදාගන්න. ඒ කියන්නේ මොනවද generosity කියලා කියන්නේ? ත්‍යාගශීලීත්වය කියලා අපි කියන්නේ. generosity is the best quality among these students. ඇයි අපි කොහොමද කියන්නේ? ඔයාලට බලපුවම පේනවා. මේකට අනුව ත්‍යාගශීලීත්වය තමයි මේ සිසුන් අතර දැන් බලන්න මේ among කියන වචනේ අපිට ගොඩාක් තැන්වලදී හම්බුණා. among කියන වචනේ ගොඩක් තැන්වලදී හම්බුණා. ගොඩක් අතර නම් මේකට අනුව generosity එක තමයි bestම quality එක මේ සිසුන් අතර. So I hope you understood. පොඩ්ඩක් complex වගේ කියලා හිතනවා නම් පොඩ්ඩක් force කරලා again and again බලලා මේක ආයෙ ලියන්න. ලකුණු 10ක් ගන්නවා කියන ටිකක් මහන්සි වෙන්න ඕන එකක්. comparison එකක් කරන්න ඕනේ.
රයිටින් එකක් කරන්න තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් කරන්න තියෙනවා ඔය ටික තමයි කරේ. එතකොට මේක ඇතුලේ බලන්න මේ ප්‍රශ්නේ ඇතුලේ අර මං කිව්ව ස්ටෙප්ස් 7ම තියෙනවා. ස්ටෙප්ස් 7ම තියෙනවා. ඒ ටික මම ඔයගලන්ට ආයෙ රීකැප් කරොත් එහෙම what is this all about? This bar graph shows the personal qualities of some students in the grade 11. That is number 1. The horizontal axis represent qualities while the vertical axis represent number of students. Number 2 මේ එළියේ තියෙන දේවල්. Then the qualities are generous, curious. Still outside එකේ තියෙන දේවල් ටික තමයි පළවෙනි paragraph දෙකෙන්. Then third එක මං කිව්වා අර පියවර 7න් ඇතුලේ තියෙන highlight plus highlights. Majority of the students are generous, that is 6. 3යි. අඩුම එක the lowest number of students are curious. 4යි. An equal number of students are active and friendly. 5යි. Right? Then compare කරන එක සංසන්දනය කරන එක number 6. The number of students who are kind is 4 and it is lower than the number of students who are friendly. 6යි. අන්තිමට මෙන්න number 7 final එක concluding. 7යි. ඔය පියවර 7 follow කරොත් marking scheme එකට ඔයගොල්ලෝ full marks ගන්නත් පුළුවන් and you will be able to confidently write this one, but practice as much as possible. Okay, let's do one more example. අපි තව එක පොඩි example එකක් discuss කරමු before we wind up. මම මෙතන ඔයගලන්ට ගෙනාවේ actual past paper එකක. The previous one is a model question. 2018 O level exam එකට ආපු bar graph එක. මේ තියෙන actual exam එකේ ආපු bar graph එක. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට question එන්නේ. The following bar graph shows the results of a survey conducted among 100 grade 11 students in a school about the choice of the subjects for advanced level. ඒ කියන්නේ A level වලට grade 11 එකේ students තෝරගන්න කැමති දේවල් තමයි මෙතන තියෙන්නේ. Study the chart and write a description about their choice. මේක study කරලා description එකක් ලියන්න කියලා කියනවා. මෙන්න මේ වචන ටික අපිට උදව් වෙයි කියලා කියනවා. මම ඉස්සෙල්ලා ඔයගලන්ට කලින් කියලා දුන්නා before the break කොහොමද මේ වචන ටික use කරන්න කියන එක. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක බලන්න ඔයගලන්ට මේ the following කියන word එක තියෙනව නේද? මේ following කියන word එකට ඔයාලා above එහෙම නැත්නම් මේ the කියන ආටිකල් ලකුණට this කියලා දැම්මොත් මෙන්න මෙතෙන්ද වෙනකන් අපිට ඔක්කොම ටික ගන්න පුළුවන් ප්‍රශ්නේ. මෙන්න අපේ අර මම කියපු number 1 එක. ඒ කියන්නේ මේ bar graph එක විස්තර කරන්න, introduce කරන්න මේක මෙහෙම ගන්න පුළුවන්. හරි? ඉතිරි ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. ඇත්තටම මේක මේ විදිහටම අරගෙන හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර above කියලා ගත්තයි මේ following කියලා තියෙන්නේ පහත සඳහන් කියලානේ. දැන් මේ paper එකේදී උත්තරේ ලියන්නේ කොහොමද? bar graph එකට යටින්නේ. එතකොට අපිට පහත සඳහන් කියලා ගන්න බෑ. ඒක අපි ඉහත සඳහන් කරන්න ඕන. ඒක නිසා මොනවද කරන්නේ? following වෙනුවට above කියලා වචනයක් දාන්න. බලන්න එක word එකකින් ඔයාලට ඇත්තටම ලකුණක් ගන්න පුළුවන් එක word එකක් වෙනස් කරලා. බලන්න. Above bar graph shows මෙන්න මම අර paper එකේම තියෙන ටික ගෙනල්ලා පළවෙනි line එක ලියලා තියෙනවා. Right? See, above bar graph shows the choice of the advanced level subjects of grade 11 students in a school. මෙන්න අපේ පළවෙනි කොටස හරි. Right? This I have taken from or the extracted from the question itself. මේ word එක විතරයි change කරේ. ඊට පස්සේ මම අර කිව්වා outside එකේ එළියේ තියෙන දේවල් ටික describe කරනවා. The x axis මෙන්න මේ තව එකක් ඔයගලන්ට horizontal and vertical එකට අමතරව දාන්න පුළුවන් එකක් තමයි axis. maths වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හැබැයි x එකයි y එකයි මොකක්ද කියන එක පටල ගන්න එපා. ඒතර x axis කියලා කියන්නේ මේ පැත්තට තියෙන එක අපේ horizontal පැත්තනේ. y එක කියලා කියන්නේ vertical එක. x කියන එක x and y පැටලෙනවා නම් horizontal vertical මතක තියාගන්න. දැන් මෙතන මම මොනවද කියන්නේ? x axis represents වෙනකොට දාන්න පුළුවන් වචන ගොඩාක් අපි කතා කරා. gives, illustrates, shows. x axis එකෙන් පෙන්눔 කරනවා the subjects විෂයන්. while, whereas conjunctions දෙකක් තියෙනවා. the y axis represents the number of students. y එකෙන් පෙන්නනවා number of students. මේකෙන් පෙන්නනවා මොනවද? subjects. ඕනනම් අපිට මෙතන තව මේක වචන මදිනොත් elaborate කරන්න පුළුවන්. subjects. the subjects are කියලා දාලා subjects ටික ලියන්න. biology, maths, IT කියලා ලියන්න. right?
then අපි බලමු ඇතුළට ගියොත් එimhe ඔයගලන්ට බලන්න අපි මේකේ same method එක. this is plus. වැඩිපුරම කැපී පෙනෙන එක තමයි biology, right? මෙන්න plus එක. මේක ගත්තොත් අපිට you can see yes, music is the minus. here you can see equal එකක් ඉන්නවා IT and accounting. ඔය ටික ලිව්වා, compare කරා, conclusion එක දැම්මා. the highest number of students have chosen biology. දැන් මෙතන දාලා තියෙනවා තෝරගෙන තියෙනවා කියලා. වැඩිපුරම සිසුන් සංඛ්‍යාවක් තෝරගෙන තියෙනවා have chosen biology. මෙන්න plus එක. එහෙම වන අතර whereas the lowest number of students අඩුම සිසුන් සංඛ්‍යාවක් තෝරගෙන තියෙනවා music. හරිනේ? එතකොට අපේ දැන් මේකත් ඕකේ මේකත් ඕකේ. I am referring to 2018 O level paper එකේ ආව bar graph එක. දැන් අපිට මෙන්න මේ දෙන්න ගැන ලියන්න පුළුවන්. IT and accounting. An equal number of students සමාන සිසුන් සංඛ්‍යාවක් have chosen IT subjects and accounting දෙකක් නේ. සමාන සංඛ්‍යාවක් තෝරගෙන තියෙනවා IT සහ accounting. මෙන්න මේ වෙනකන් ඔයගලන්ට හරියට ලියලා තිබ්බනම් at least you are eligible to secure average 5 to 6 marks දැනටම තියෙනවා. දැන් අපි ලියන්න ඕනේ අපේ comparison එක. මොකක්ද comparison එකක් කියන්නේ මෙතන? The number of students who has chosen art. ඒ කියන්නේ art තෝරගෙන දැන් අපි මෙයා ගණන් මොන හරි ලියන්න එපේ. The number of students who has chosen art. art තෝරගෙන ඉන්න සිසුන් සංඛ්‍යාව is lower අඩුයි. අඩුයි කියනවා මොකටද? Then the number of students who has chosen biology. මෙන්න මේ දෙන්න compare කරන්න. මේකයි. Sorry, my bad. Not this one. මේ දෙක compare කරන්න. art තෝරගෙන තියෙන සිසුන් සංඛ්‍යාව අඩුයි කියලා කියනවා then වඩා the number of students who has chosen biology. කියන්නේ බයෝ තෝරගෙන තියෙන සිසුන් සංඛ්‍යාවට වඩා art තෝරගෙන තියෙන සිසුන් සංඛ්‍යාව අඩුයි. හැබැයි එහෙම වුණාට ඒක බලන්න however it is higher than මේ it කියලා කියන්නේ මෙතන මොකද්ද මේ it කියන pronoun එකෙන් කියන්නේ art. it is higher than වැඩි the number of students who has chosen all other subjects. අනිත් සියලුම subjects ඒ කියන්නේ maths, IT, accounting, music වලට වඩා art වැඩි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේකේ second highest category එක තමයි art. However කෙසේ වෙතත් it is higher than the number of students who has chosen all other subjects. එතකොට මේ conclusion එක ලියන එක අපිට මේක දිහා බලලා පොඩි idea එකක් ගන්න ඕනේ. idea එක ගත්තත් ලියන method එක වෙනස් වෙන්නේ නැහැ ළමයි. අපි ඒක practice කරන්නයි තියෙන්නේ. Subjects given in the graph. එච්චරයි. Finally මෙන්න conclusion එක. According to this graph, biology is the most favorite subject in this school කියලා අපිට ලියන්න පුළුවන්. එතන මේක ලියද්දී ඔයාලා practice කරන්න, වචන ටික බලන්න, word count එක බලන්න, grammatically හරියට තියෙනවද කියලා බලන්න, මේ methods ටික. අර මං කිව්ව 7 steps ටික follow කරන්න. මේ වීඩියෝ එක ටිකක් ඔයගලන්ට කොහොමද 3-4 පාරක් බලන්න වෙයි. If you have doubts write in bar graph. මේ තියෙන තව විදියක්. ඒ කියන්නේ එකම ප්‍රශ්නේ අපිට වෙන විදිහට ලියන්න පුළුවන්. So I will show that answer as well. You can post this. මේ answer එකම වෙන method එකකට ලියලා තියෙනවා. Quite different one. හරි? මේ answer එකත් ඔයගලන්ට copy කරගෙන මේ වීඩියෝ එක force කරලා බලන්න. Yeah, due to the interest of time I am not going to explain this one, and also I have prepared another one for you. මේ තියෙන 2019 අපේ වර්ෂ අවසාන ඇගීම තිබ්බ එකක්. So this one also here I have given the question. මම මේක ඔයගලන්ට පෙන්නන්නේ මොකුත් නිසා නෙමෙයි. මේ paper එක මේක අරගෙන ඔයාලා ඉස්සෙල්ලා තනියෙන් ලියන්න බලන්න. ලියලා you can compare your answer with the given answer here, right? So what I have done is I have explained the basic thing and මේකේ ඔයගලන්ට answer කී එකක් දීලා තියෙනවා. ඒ ටිකත් එක follow කරන්න. Right. So with that I would like to wind up today's session. So next week under question 14 the most important next part is pie chart and table writing. ඒ කියන්නේ මේ 14 වෙනි question එකේ ඊළඟ එක තමයි pie chart එකයි tables ලියන එක. අපි ඒ ටික ඉදිරි දවසකදී කතා කරමු. එතකොට අපිට bar graph එකක් ආවත් pie chart එකක් ආවත් table එකක් ආවත් ලියන්න පුළුවන්. So with that students I would like to wind up the session.
I suggest you all to practice this, follow the 7 methods I have introduced, do more exercises referring to past papers, provincial papers, and also definitely get supports from your teachers and make sure you correct them right multiple times. So එතන මේක ලියන්න පුළුවන් තරම් මේ methods ටික follow කරන්න. මීට වඩා easy methods තියෙන්න පුළුවන්, but here I have explained ඕනම කෙනෙක්ට ලියන්න පුළුවන්. ඒක අමාරු කියලා දෙයක් නැහැ practice කරොත්. sentence patterns ටික practice කරන්න, vocabulary එක හදාගන්න, ගෙදරින් ගෙනියන්න පුළුවන් වාක්‍ය රටා ටිකක් තියෙනවා. ඒ ටික දැම්මම practice කරගෙන paper එක බලලා feed කරගන්න. ඔය ටික කරොත් ලකුණු 10ක් ගන්න පුළුවන්. ලේසියෙන්ම මේ ලකුණු 10න් grade එකක් decide කරන්න පුළුවන්. So I wish you all the very best. Hope to see you all again in another session. I take this opportunity to thank the Ada Dheran Education Channel for this wonderful opportunity created for all our students. So have a great day everyone. See you soon.